නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පසේබුදු පෙළහර සදහම් දේශනාව. අද මේ දේශනාවට දායකත්වය එකතු කරනු ලබන්නේ කුවේට්හි වෙසෙන පින්වත් කැලුම්දිකා සුභාෂිනී මහත්මිය, ඩුබායිහි වෙසෙන චානක සුලක්ෂණ මහත්මයා සහ ලේඩි රිජ්වේ රෝහලේ සේවයේ නියුතු තක්ෂිලා නයෝමී ඇතුළු ඒ හෙදියන් පිරිස, මේ සියලු දෙනාගේ දායකත්වයෙන් අදත් ඔබට අතීතයේ වැඩ සිටි ඒ ආශ්චර්යවත් මුනිවරුන් ගැන, පසේ බුදුරජාණන් වහන්සේලා ගැන මේ සද්ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන්න ලැබෙනවා. අපි ආරම්භක දේශනාවේදී ඔබට පැහැදිලි කළා මේ පසේබුදු පෙළහර අපි අහන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කග්ග විසාන සූත්‍රය කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන. අතීතයේ වැඩ හිටපු ඒ උත්තමයන්ගේ ඒ ආශ්චර්ය අద్භූත ඒ විස්මයජනක ජීවිත කතාව. කාලේ වැලිතලාවේ වැසී ගියා, ඒ ඔක්කොම අනිත්‍ය වෙලා ගියා. අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ තුන් ලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු නිසා අද අපි යන්තම් හෝ මේවා අහනවා. බුදුරජාණන් වහන්සේට තියෙන ඥාණයට පින්වතුනි කියනවා අනාවරණ ඥාන. අනාවරණය කියලා කිව්වේ කිසිවකටවත් වැහිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඥාණය අතීතයේ සම්බන්ධයෙන් මෙහෙවද්දී අතීතයේ කිසිවක් බුදුරජාණන් වහන්සේට වැහිලා නැහැ. ඒ ඥානයේ වර්තමානයේ ආරම්භය මෙහෙවද්දී වර්තමානයේ කිසිවක් බුදුරජාණන් වහන්සේට වැහිලා නැහැ. ඒ ඥානයේ අනාගතයේ ආරම්භය මෙහෙවද්දී අනාගතයේ කෙලවරක් නැතුව උන්වහන්සේට දකින්න පුළුවන්. නතස්ස අදිඨ මිදත්ති කංචි. අප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ නොදුටු යමක් නැත්තේය. න අවිඥානම ජානිතබ්බං. අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ අවබෝධ නොකළ කිසිවක්ද නැත්තේය. සබ්බං අභිඥාය යදත්ත ඤෙය්‍යං. මේ මුළු මහත් ලෝකයේ ඇති සියලු තතු, සක්වලේම තතු ඒ අයුරින්ම අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්කු. බුදුරජාණන් වහන්සේට සමන්ත චක්කු හෙවත් සියල්ල දකිනා ඇස කියා කියන්නේ. ඒ සියල්ල දකිනා ඇසක් වූ අපි සරණ ගිය අපගේ භාග්‍යතුන් වහන්සේ නිසා තමයි පින්වතුනි මේ තොරතුරු ඔක්කොම අපි අහන්නේ. මේ කග්ගවිසාන සූත්‍රයේ ගාථාවක් අහන්නත් විශාල පිනක් තියෙනවා. මොකද මේ ගාථා පුදුමාකාර වටිනාකමකින් යුක්තයි. අටුවා පොත් වහන්සේ තුල සඳහන් වෙනවා මේ ගාථා, මෙහි ගාථා අන්තර්ගත වෙනවා පින්වතුනි කග්ගවිසාන සූත්‍ර දේශනාවේ ගාථා 41ක්. මේ ගාථා 41ම පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වෙච්ච උත්තමයා තමන්ගේ පසේබුදු බව ප්‍රකට කරවීම පිණිස පසේබුදු වෙච්ච මොහොතේම පැවසුවා කියනවා. එතකොට කීනාශ්‍රව කෙලෙස් නැසූ නිකෙලෙස් උත්තමයෙක්ගේ මුවින් ඔන්න එකපාරක් ඒ ගාථාව නික්මුණා. ඊළඟට ඒ පසේබුදු රජාණන් වහන්සේ අර අපි ගියවරාවේ වැඩසටහනේදී කිව්වානේ මංජූසක රුක්ෂය ගැන. ওই මංජූසක රුක්ෂයේ ළඟට ඒ පසේබුදු රජාණන් වහන්සේ වැඩම කරනවා. එතකොට අනිත් පසේබුදු රජාණන් වහන්සේලා ඔක්කොම ඒ පසේබුදු රජාණන් වහන්සේව වට කරගන්නවා. සමීපෙට පැමිණෙනවා. එතකොට ඒ පසේබුදු රජාණන් වහන්සේලා ඉදිරියේත් අර අලුත් පසේබුදු රජාණන් වහන්සේ තමන්ගේ අවබෝධයට හේතු වෙච්ච මේ ගාථාව, අවබෝධයේ පවසන මේ ගාථාව පසේ බුදුරජාණන් වහන්සේලාටත් කියනවා.
එතකොට නිකලෙස් උත්තමයේගේ මුවින් ඕන්න ගාථාව දෙපාරක්ම නික්මුණා. ඊළඟට අපගේ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ කතා කරන මිනිසුන් අතර අග්‍ර වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සිරි සම්බුදු මුව මණ්ඩලින් කග්ගවිසාන දේශනාව කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ගාථා කියලා දෙන්න බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලින් මේ ගාථා නික්මුණා. නිකලෙස් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලිනුත් ඕන මේ ගාථාව නික්මෙනවා. එතකොට ගාථාව නිකලෙස් උත්තමයෝ මේ වෙද්දි 3 පාරක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ රහතන් වහන්සේලා ධර්ම සංගායනා කරනකොට සංගායනාවේදීද මේ ගාථා නිකලෙස් මුනිවරුන්ගේ හඬින් නිකලෙස් මුනිවරුන්ගේ වචනෙන් කියන ලද්දේ. එතකොට පින්වතුනි කග්ගවිසාන සූත්‍රයේ ගාථා නිකලෙස් උත්තමේක් අනිවාර්යෙන් 4 වතාවක් කියලා තියෙනවමයි. ඉතින් එහෙම ගාථාවක් මේ කෙලෙස් සහිතව ඉන්න අපට අහන්න විශාල පිනක් ඕනේ නැද්ද? විශාල පිනක් ඕනේ. ඉතින් අද අපි අහන්නේ කතා කරන්නේ කග්ගවිසාන සූත්‍ර දේශනාවේ පළමුවෙනි ගාථාව. මේ පළමුවෙනි ගාථාව දේශනා කරන්නට පෙර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවට පසුබිම් වෙච්චි සිදුවීම වතාලා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වෙන්න පින් තියෙන මහා පින්වන්තයෙක් ඔන්න අසංකේය කල්ප දෙකකුත් කල්ප 100,000ක් කල්ප ලක්ෂයක් ඒ සඳහා අවශ්‍ය කරන ගුණ පූර්ණේ කරමින් පැමිණුණා. ඒ ගුණ පූර්ණේදී කාශ්‍යප බුද්ධ ශාසනය කියනවා පැවිදි වෙලා අර ගත පච්චා ගත කියන විශේෂ වත පූර්ණේ කළේ. එතකොට මේ සියලු වත් පූර්ණේ කරලා ගුණ ධර්මයන්ගෙන් පිරිපුන් වෙච්චි මේ මහ පින්වන්තයා තව්තිසාවේ උපන්නා. දැන් තව්තිසාවේ ඉපදිලා ඔන්න කාලේ ගත වෙනකොට කාශ්‍යප බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙලා ගියා. කාශ්‍යප බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙලා ආයුෂ පරිහානියටපත් වෙලා ආයුෂ වැඩිලා ආයමත් ආයුෂ පරිහානියටපත් වෙමින් ගිහිල්ලා ඔන්න ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයේ එළඹුණා. දෙව්ලොව හිටපු අර මහා පින්වන්තයා දෙව්ලොවින් චුත වෙලා බරරස මහරජුරුවන්ගේ පුත්‍ර රත්නය වෙලා අගබිසවගේ කුසේ පිළිසඳ ගත්තා. දැන් ඔන්න කලවයස ගිහිල්ලා මේ පුත්‍රයා බරණැස් රජමාලිගාවේ වැඩෙනවා. පින්වතුනි හරි බුදුමයි. අර සංසාරයේ පුරුද්ද කියන එක පැමිණෙන විදිහ. දැන් සංසාරයේ පුරුදු විදිහට බොහෝ දිනෙකට මේ නොයේ නීච කෙලෙස් නෙතිනේ. හැබැයි මේ පසේ බුදුරජාන් වහන්සේ නමක් බවට පත් වෙන්න පින් තියෙන කෙනෙක් තමයි මේ ආවේ. පුංචි කාලේ ඉඳලා හරි අනුකම්පා සහගතයි කියනවා. සත්තුන්ට අනුකම්පා සහගතයි. සේවකාරකාදීන්ට අනුකම්පා සහගතයි. මෛත්‍රියෙන් පිරිච්ච හිතක් පුංචි කාලේ ඉඳලා. ඉතින් වැඩිවියට පත් වුණාට පස්සේ පිය රජුරුවන් වයෝවෘද්ධ වෙද්දී රජකම ලැබුණා. මහරජුරුව බරණැස් නගරේම මහරජුරුව බවට පත් වුණත් හිත හරිම අහිංසක හිතක්. රජවරුන්ට තියෙන දෘಢ හිත අවි අමෝරාගත්ත ඒ ජීවිතේ මේ පින්වන්තයාට තිබ්බේ නැහැ. ඊළඟට ඒක කියනවා මේ හැමතිස්සෙම මෛත්‍රී ධ්‍යානයකින්. එතකොට මෛත්‍රිය කොච්චර හිතේ තිබිලා තියෙනවද කියන්නේ? මෛත්‍රී භාවනාව තුළ ධ්‍යාන තිබිලා තියෙනවා. හැමතිස්සෙම නිරන්තරයෙන් මෛත්‍රී ධ්‍යානයෙන් ඉන්න කැමතියි කියනවා. එතකොට රාජකෘත්‍ය කරන අතරේ වැඩිපුර කරලා තියෙන්නේ උඩුමහල් තලයට ගිහිල්ලා අර මෛත්‍රී භාවනාවෙන් උපද්දගත්ත ඒ ධ්‍යාන සැපේ එතුමා භාවනා කරනවා. ඉතින් දවසක් මෙතුමා භාවනාවට වාඩි වෙනකොට මේ රාජවාසලේ ගොහසාව නිසා එතුමාට භාවනාවට බාධා ඇති වුණා. එතකොට කල්පනා කළා මට මේ භාවනාව තරම් සැපයක් තව නැහැ.
මේ භාවනාවේ තියෙන සැපය මේ රජකමක් නිසා මට විඳින්න විදිහක් නෑ. ඒ නිසා මං මේ රජකම පොඩ්ඩක් తాවකාලිකව කාට හරි පවරලා අනේ මට මේ භාවනාවේ පහසුවෙන් ඉන්න නැත්නම් කියලා ඔන්න හිතුණා. මේ හිතුවිල්ලෙන් එතුමා දැන් කල්පනා කරනවා මොකද්ද මේකට කරන්නේ? පුරෝහිතත් එක්ක කතා කළා. එතකොට පුරෝහිත කිව්වා විශ්වාසවන්ත ඇමතියෙකුට රාජකෘත්‍ය පවරමු. රාජකෘත්‍ය පවරලා දේවයිනි ඔබතුමා විවේක සුවයෙන් ටික කාලයක් වාසය කරන්න කිව්වා. එතකොට ඒ රජුරවන්ට හිතපු හිතයිසීම ළඟම ඇමතියාව ඔන්න කැඳ වෙලා ඒ ඇමතියාට කිව්වා අමාත්‍ය මම පොඩ්ඩක් විවේකයෙන් වාසය කරන්න කැමතියි. අමාත්‍ය ඒ නිසා අද සිට ඔබ මේ බරණැස් නගරයේ මහරජුරුව විදිහට රජෙක් ගන්න තීරණ අරගෙන පුරෝහිත බ්‍රාහ්මණයත් එක්ක එකතු වෙලා ඔබ රාජ්‍ය විචාරණ ටික කාලයකට කියලා. ඉතින් රජුරුවන්ගේ අනනේ අර අමාත්‍යයා බාරගත්ත රාජකෘත්‍ය කරන්න. දැන් ඔන්න අර විශ්වාසවන්ත ඇමතියා රාජ්‍ය විචාරණවා සිංහාසනේ වාඩි වෙලා. එතකොට රජුරුවෝ නිදහස් මේ කාමරයකට වැඩම කරලා රජුරුවෝ විවේක සුවයෙන් අර මෛත්‍රී භාවනාවේ ඇලී වසනවා. බලන්න පින්වතුනි පින්වන්තයන්ගේ යුගයක තියෙන ආශ්චර්යවත් දේ රාජ්‍ය හිමිකාරයා භාවනා කරනවා. වෙන මිනිසෙක් ඔන්න රාජ්‍ය විචාරනවා. මේ රාජ්‍ය විචාරණකට ඔන්න කාලය ගත වුණා. කාලය ගත වෙනකොට අගබිසවට මහා කාංශයක් තනිකමක් පාළුවක් දැනෙනවා. මොකද සතියක් හමාරක් තිස්සේ රජුරුවෝ තමන්ගේ යහන් ගැපට ආවේ නැහැ. එතකොට අගබිසව මේ ගැන හොයලා බලනවා. හොයලා බලද්දී ආරංචි වුණා රජුරුවෝ මේ කාලේ විවේකයෙන්ලු. රජුරුවන්ගේ රජකම වෙන ඇමතියෙකුට පවර්ලාලු. දේවිට තරහ ගියා. අගබිසව කේන්තියෙන් අර අමාත්‍යයා හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා අමාත්‍යයට කිව්වා අමාත්‍ය දැන් හැබෑද ඔහේය මේ රටේ රාජ්‍ය විචාරණ කෙනා කියන්නේ හැබෑද කියලා. එතකොට කිව්වා අගබිසව වහන්සේ අපගේ මහරජුරුවෝ ටික කාලයක් විවේක සුවයෙන් වාසය කරන්න ඕනේ කියලා කැමැත්තෙන් මට తాවකාලිකවයි මේ රාජ්‍ය විචාරන්න බාර දුන්නේ. මම තමයි මේ කාලේ රාජකෘත්‍ය කරන්න කිව්වා. එතකොට මේ දේවි කේන්තිය සහ අසහනය නිසා මේ දේවි කිව්වා එහෙනම් අමාත්‍ය රජුට අයිති සියල්ල දැන් ඔහෙටයි අයිති. රජුට අයිති රාජ පරිභෝග භාණ්ඩයක් අගබිසව. ඒ නිසා මාවත් අයිති ඔහෙටයි. ඒ නිසා අදින් පස්සේ ඔහෙ එන්න ඕන කිව්වා සිරියහන් ගැබට. දැන් එතකොට මේ ආයුතු යෝජනාව රජුගේ අගබිසව තමයි කළේ. අමාත්‍යයට හීන්දාඩිය දැම්මා. නමුත් අගබිසව නෙමෙයි. එතකොට අමාත්‍යයා කියනවා අනේ දේවි ඒකට නම් කැමති වෙන්න බෑ. මම කොහොමද රජුරුවන්ගේ විශ්වාසෙ බිඳින්නේ කිව්වා. එතකොට මේ අගබිසව කියනවා අමාත්‍ය කොහේ දන්නවා මම තමයි අගබිසව. අගබිසවකට කරන්න පුළුවන් දේ ඔහෙට තේරෙනව නේද කියලා තර්ජනය කළා. මේ තර්ජනයට බයි මේ අමාත්‍යයා ඔන්න මුලින්ම හොරාට කියනවා මේ අගබිසවගේ යහන් ගැබට රින්ගන්නේ. හොරාට ගිහිල්ලා අගබිසවත් එක්ක එකට වාසය කරලා ඔන්න හොරේම එනවා. ඔහොම කාලේ ගත වුණා. කාලේ ගත වෙන්න මේ අමාත්‍යයට අමතකුණා මම తాවකාලිකව රජකම උරුම වෙච්ච ඇමතියෙක් කියලා. දැන් අමාත්‍යයා හිතන් ඉන්නේ තමුන් රජා කියලා. දැන් සියලු දෙනාට පේන්නම අගබිසවත් එක්ක ඊටාම නොමනා විදිහට හැසිරෙනවා. එතකොට පින්වතුනි මේවා මේ වර්තමානයේ ගත්තොත් එහෙම මේ පුංචි උපාධියකින් පුංචි පට්ටමකින් මාන්නේ හදාගන්න එකේ රජකම ලැබිච්ච මිනිස්සෙක් මාන්නේ හදා ගැනීම ගැන කවර කතාවද? එතකොට මේ අමාත්‍යයා මේ විදිහේ හැසිරීම් වලින් යුක්ත වෙනකොට අනිත් අමාත්‍යවරුන්ට මේ ගැන පිළිකුල හටගත්තා. ඒ අමාත්‍යවරු ගිහිල්ලා රජුරවන්ට දැනුම් දෙනවා.
රජතුමනි ඔක්කොම අසාර්ථකයි. ඔබතුමා අන්න රාජ්‍ය බාර දුන්නා. දැන් රාජ්‍ය බාරගත්ත මිනිසයා අන්න ඔබතුමාගේ අගබිසවත් බාරගෙන දැන් මෙතන මහා විනාශයක් වෙන්න යන්නේ කියලා. එතකොට රජුරුවන්ගේ හිත අර දැහැනට තිබුණ හිත චුට්ටක් බිඳුණා. රජුරුව වහාම එනවා. හැබැයි රජුරුව ගාව දැහැන චුට්ටක් බිඳුණට රජුරුවන්ගේ මෛත්‍රිය සිඳුන්නේ නැහැ. රජුරුවන්ට වහා බලවත් ද්වේෂයක් හටගත්තේ නැහැ. හැබැයි කරලා තියෙන බරපතල වැරද්දක්. ඒ නිසා රජුරුව මේ ඇමතියාට මේ නඩු කතා කරලා තීන්දුව දුන්නා. අදින් පස්සේ මේ නගරේ ඉන්න බෑ. නගරෙන් නිරපුවා. දැන් මේ අමාත්‍යා රජුරුව කෙරෙහි ගැටිච්ච හිතින් තමයි මේ නගරෙන් නික්මිලා යන්නේ. ගිහිල්ලා පින්වතුනේ දැන් රජවරු කිව්වහම බල තණ්හාවෙන් පිරීලානේ. වර්තමාන ලෝකයේ ගත්තාම අපිට පේනවානේ කොච්චර මේ රටවල් අතරේ බල තණ්හාව කියන එක අධිපතිවරුන්ට තියෙනවද කියලා. ඉතින් මේ විදිහම තමයි. බල තණ්හාවේ යුක්ත රජවරු ඉන්නවා කියලා දන්න ඇමතියා ඔය බරණැසට ළඟට වෙන්න තිබුණ කුඩා රාජ්‍යයක පොඩි රජෙක් ළඟට ගියා. ගිහිල්ලා ටික කාලයක් මේ රජාට සේවා කටයුතු ආදී කරලා රජාගේ හිත දිනාගත්තා. හිත දිනාගෙන ඔන්න තනිපංගලෙම ඉන්නකොට දවසක් මේ ඇමතියා අහනවා. දේවයිනි පිලව් නැති මී වදයක් තියෙනවා. අනුභව කරන්න කැමතිද කියලා. එතකොට මේ රජා කියනවා අමාත්‍ය ඔබ මේ මොකක් කියන්නද ලැහැත්ති? කිව්වා රජතුමනි බරණැස රාජ්‍ය ගැනයි මේ කියන්නේ. බරණැස මේ කාලේ රජ කරන රජුරු යුද්ධයට කැමති නැති කෙනෙක්. සත්ව ඝාතනයට කැමති නැති කෙනෙක්. එතුමා මේ කිසිම යුද්ධයකට හීරීමකට තුවාලයකටවත් සතුටු වෙන්නේ නැති කෙනෙක්. ඒ නිසා අපිට හරි පහසුවෙන් යුද්ධ කරන්නේ නැතුවම වගේ බරණැස් රාජ්‍ය අල්ලන්න පුළුවන් කිව්ව ගමන් අර සතුරු රජා අසිපත අරගෙන අමාත්‍යයට තර්ජනය කළ අමාත්‍ය ඔබ මාව විනාශ කරන්න ලැහැත්ති. බරණැස වගේ මහා රාජ්‍යයක් ගැන අපිට හිතන්නවත් පුළුවන්ද? එතකොට ඔබ හිතාගන්න ඒ රජාගේ ප්‍රමාණය සහ බරණැස් රාජ්‍ය ප්‍රමාණය. බරණැස් රාජ්‍ය ගැන අහනකොට රජුරුව වෙවුලුම් කෑවා. එතකොට අමාත්‍යයා කියනවා රජතුමනි ඔබතුමාට මගේ වචනේ විශ්වාසය නැත්තම් චරපුරුෂයෝ යවලා විමසන්න. ඒ රජුරුවන්ගේ ක්‍රියාකලාප කොහොමද කියලා. ඕන්න ඒකට සතුටු වුණා. සතුටු වෙලා මේ සතුරු රජා මේ දුෂ්ට ගතිගුණ තියෙන රජා තමන්ගේ චරපුරුෂයෝ ටික හොරු විදිහට යවනවා. ගිහිල්ලා පිංගුතුනේ බරණැස ඇතුලේ මේ හොරකමක් කළා. රාජපුරුෂයෝ පහසුවෙන්ම මේ හොරු ටික අල්ලගත්තා. අල්ලගෙන කැඳවගෙන යනවා. මේ වෙනකොට බරණැස අගරජ වෙන අර අවිහිංසාවෙන් පිරිච්ච හිතක් තියෙන කාරුණික රජුරුව ළඟට. ගිහින් දැන් නඩු කතා කරනකොට මහරජුරුව අහනවා දරුවනි අන්සතු දේ පැහැර ගැනීම කියන මේ පහත් ක්‍රියාව උඹලා කරේ ඇයි? එතකොට අර හොරකම් කරපු ඒ චරපුරුෂයෝ ටික උන් කියනවා අනේ දේවේනි අපට ධනෙ නෑ නෝ. ධනෙ නැති නිසායි අපි හොරකම් කළේ. ආන්න එතකොට මේ අනුකම්පාවෙන් පිරිච්ච රජුරු ධනෙ නැත්තම් දරුවනි මා උඹලට ධරේ දෙන්න. උඹලා මේ හොරකම කියන පහත් වැඩේ නවත්තපල්ලා කියලා ධර්මයේ කිව්වා. දැන් මේ ධර්ම කතාව කරන්නේ අසත්පුරුෂයන්ටනේ. එතකොට මේ අසත්පුරුෂයෝ ටික ගත්තා මේක හරියට හරි මේ මහරජාණන් කිසි පණක් නැති කෙනෙක්. හොරකම් කරපු අපිට දඬුවම් නොදී අපට ධනෙ දුන්නා. එහෙමනම් අපි මහරජුරුවන්ට ඊටාම සුවසේ මේ රාජ්‍ය අල්ලන්න පුළුවන් කියලා. ඕන්න දැන් මේ සතුරු රජාගේ ළඟට ආයේ ධනයත් අරගෙන යනවා. ධනයත් පෙන්නලා කිව්වා. මහරජතුමනි මේ ඇමතියා කියන්නේ ඇත්ත කතාව. බරණැස් රජුරුවෝ නම් යුද්ධයකට තියා හීරිමකටවත් නැමෙන කෙනෙක් නෙමෙයි. අපිට ඊටාම පහසුවෙන් බරණැස් රාජ්‍ය අල්ලන්න පුළුවන් හැඩයි.
ඒ නිසා රජතුමනි අපි මේ බරණැස් රාජ්‍යය ආක්‍රමණය කරන්න සූදානම් වෙමු. ඔන්න දැන් අර පොරි රාජ්‍යයේ රජුරු මහා බරණැස් රාජ්‍යය ආක්‍රමණය කරන්නයි මේ ලැහැත්ති. බරණැස් රජුරවන්ට හසුන් පතක් යවනවා. මට බරණැස් රාජ්‍යයේ අහවල් කොටස ඕන. දුන්නේ නැත්නම් යුද්ධ කරනවා. එතකොට බරණැස් අගරජුරෝ මේ අමාත්‍යවරු කැඳවලා කියනවා අමාත්‍යවරුනි යුද්ධය කියලා කියන්නේ ලේ වැගිරීම සහිත එකක්. යුද්ධය කියලා කියන්නේ වේදනාව සහිත එකක්. යුද්ධය කියලා කියන්නේ මහ පීඩාකාරී එකක්. ඒ නිසා අමාත්‍යවරුනි යුද්ධයට මා සතුටු නැහැ. අපි ඒ නිසා ඔය බරණැස් රාජ්‍යයේ කොටසක් ඉල්ලන එක ඔහොම දෙමු කිව්වා. ආපහු සන්නසක් යවනවා උත්තරේ දීලා කිසි යුද්ධයක් නැත ඇවිල්ලා අල්ලගන්නට කියලා. එතකොට අර සතුරු රජා ඇවිල්ලා බරණැස් රාජ්‍යයේ කොටසක්ම අල්ලගත්තා. ඒ කොටස අල්ලගෙන දැන් මේ විශාල ප්‍රදේශයක් වෙන්න ඇති. සතුට වැඩි. ඒ මිනිසුන්ගේ ධනෙ මංකොල්ල කාලා මේ සතුරු රජා ඇතුළු සේනාව දැන් ප්‍රීති ගෝසා කරනවා. ওই ප්‍රීති ගෝසාව අතරේ මේ රජුරු අනකලා උන්ගේ රජුරු අනකලා කොල්ලනි මෙහි මොන යුද්ධද? මෙහි ඇති යුද්ධයක් නෑ. ඒ නිසා උඹලා හිතේ හැටියට කාලා හිතේ හැටියට විනෝද වෙයලා. ඔක්කොම සේනාව පිටින් මහරජුරු ඇතුළු සියලු දෙනා මත්පැන් බිව්වා. හොඳට නැටුවා. නටලා හොඳට නිදි. මේ නටන ගායන සද්දේ ඇහෙනවා බරණැස් රාජ්‍යයට. රජමෙදුරේ ඉන්න ඇමතිවරු බරණැස් රජුරුවන්ගේ යෝධයෝ කල්පනා කළා අපේ රජුරුව වගේ උතුම් රජ කෙනෙකුට මේ වගේ ව්‍යසනයක් වෙද්දි ඇමතිවරු විදිහට අපි කොහොමද බලන් ඉන්නේ? ඒ නිසා රජුරුවත් එක්ක කතා කරලා මේකට මොකක් හරි කරන්නම ඕන. රජුරුවත් එක්ක කතා කළා. කිව්වා රජතුමනි මේ යන විදිහට ගියොත් එහෙම මේ ටික ටික අල්ලගෙන මේ පුද්ගලයා මේ බරණැස් රාජ්‍යයම ආක්‍රමණය කරන්න පුළුවන්. බරණැස් රාජ්‍ය ආක්‍රමණය කළොත් මේ අහිංසක මිනිස්සුන්ට ඔබතුමාගෙන් ලැබෙන මෛත්‍රිය, ඔබතුමාගෙන් ලැබෙන අනුකම්පාව, කරුණාව මෙබඳු දෘෂ්ටියකින් ලැබෙන්නේ. ඒ නිසා රජතුමනි අපි මේකාව පළවා හරිමු. මේ පසේ බුදු බවට පින තියෙන පින්වන්තයාගේ හිත ඔබ බලන්න බල තණ්හාව ඉස්සරහා පිංගුතුනේ ඔක්කොම අමතක වෙන ලෝකයක් නෙවෙයි මේ තියෙන්නේ. බල තණ්හාව ඉස්සරහා ඔක්කොම අමතක වෙනවා. පිරිස් බලයේ ඉස්සරහා ඔක්කොම අමතක වෙනවා. ධනෙ තියෙනකොට ඔක්කොම අමතක වෙනවා. එහෙව් ලෝකයක පින් බලයේ මහිමය කියනවා අමාත්‍ය දරුවෙනි. මුළු බරණැස් රාජ්‍යම මට අහිමි වුණත් යුද්ධ නම් නැත. කිසිදු ප්‍රාණඝාතයක් නැස. කිසිදු හිංසාවක් නැත කිව්වා. එතකොට අමාත්‍යවරු ඥානවන්තයි. අමාත්‍යවරු කියනවා දේවයිනි අපි ඔබතුමාගේ අදහසෙමයි ඉන්නේ. කිසිම යුද්ධයක් නැහැ. නමුත් අපේ තියෙන මහා සේනා බලයෙන් අපි යුද්ධ නොකරම මේ රජාව ජීවග්‍රාහීන් අල්ලනවා. එතකොට මේ මහරජුරු සතුටු වුණා. යුද්ධයක් නැත්තම් කිසි කෙනෙක් පෙලෙන්නේ නැත්තම් ඔබලාගේ උපාය ක්‍රියාත්මක කරන්න කිව්වා. එතකොට රජුරු ඇතුළු යෝධයන් සහිත මේ අමාත්‍යවරු පිරිස මහා රාත්‍රියේ දැන් අර සතුරු රජා සේනාවත් එක්ක හොඳට බීලා බුදින්. එතකොට බරණැස් රජුරු තමන්ගේ සේනා පිරිසත් එක්ක මේ කල ඇතුලේ පහන් දැල්වගෙන. එතකොට කල ඇතුලේ ඇයි පහන් දැල්ව ගත්තේ පින්වතුනි? එතකොට ඈතට පහන් එළිය පේන්නේ. කල ඇතුලේ පහන් දැල්වගෙන අර පුංචි රාජ්‍ය සම්පූර්ණයෙන්ම වට කළා මහා සේනාවකින්. වට කරලා එක අනකින්ම අර ඇතුලේ තිබුණ මුට්ටි ඇතුලේ තිබුණ පහන් ටික ඔක්කොම එළියට ගත්තා. එක පාරම මහා එළියක් මේ නගරේ වටේ. අර බුදීගෙන ඉන්න සේනාව තැති ගැන්විලා හැරුණා.
ඇහැරෙනකොටම බරණැස් රජුරුවන්ගේ මහා සේනාව කෑ ගැහුවා. දැන් පිලව් නැති මී වදේ කණ්ඩනේ තොපි ආවේ කාපියව් කියලා. ඒ කෑ ගහන හඬට මහා පිරිසකගේ කෑ ගැසීමට සියලු දෙනා තැති ගත්තා. ඒ සේනාවට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. කොටින්ම ඒ සතුරු රජා පවා බිහිතියටපත් වුණා. බිහිතියටපත් වෙලා සතුරු රජා අභය ඉල්ලනවා. අනේ ඔබතුමා වගේ මහා රාජයෙකුට මම යුද්ධ ප්‍රකාශ කරන්න තරම් මෝඩයෙක් වුණානේ. අනේ මට සමාව දෙන්න කියලා. බරණැස් මහරජුරුව අර සතුරු රජාට සමාව දීලා. ඒ සතුරු රජාට තමන්ගේ අනසක යටතේම ඒ කොටස ධාර්මිකව පාලනය කරගෙන ඉන්න අවසර දුන්නා. අවසර දීලා ඒ දෙන්න බොහොම සුහද රජවරු බවට පත් වුණා. කිසිම යුද්ධයක් නැතුව කුරා කූඹියෙකුටත් හිංසාවක් නැතුව පින්වතුනි මේ කටයුතු ඔක්කොම සිද්ධ වුණා. දැන් අර බරණැස් මහරජුරවන්ට ඒ කිව්වේ කාටද? පසේ බුදු බවට පින් තියෙන ඒ උත්තමයට හරි සන්තෝෂයි. මම සත්ත්ව හිංසාවට කැමති කෙනෙක් නෙවෙයි. මම ප්‍රාණඝාතයට කැමති කෙනෙක් නෙවෙයි. මම මෛත්‍රියෙන් සතුට වෙන කෙනෙක්. අනේ මේ මගේ මෛත්‍රියේ බලය නිසා, මං මෛත්‍රිය තුළම හිටපු නිසා, මං කිසි කෙනෙකුගේ වචනයකට හිංසාවට නොනැමුණු නිසා කිසිම යුද්ධයක් නැතුව මේ කටයුතු ඔක්කොම සාර්ථකව සිද්ධ වුණානේ. මගේ මෛත්‍රිය, මේ මෛත්‍රිය කියන ගුණය කොයිතරම් සුන්දර එකක්ද කියලා රජුරුව තමන්ගේ මෛත්‍රිය ගැනම හිතනකොට අර පිරිහී ගිය ධ්‍යාන ආය උපන්නා. පිරිහී ගිය ධ්‍යාන ඉපදිලා මේ ධ්‍යාන සැපයෙන් රජුරුව දැන් ඉන්නවා. මේ වෙලාවේ රජුරුව ඉඳලා තියෙන පින්වතුනි රාජකීය මංගල හස්තිය උඩ. රජුරුව මේ ඇතා උඩ ඉඳලා තමයි මේ මෛත්‍රී ධ්‍යානෙ උපද්ද ගත්තේ. මෛත්‍රී ධ්‍යානෙ උපදවගෙන බොහෝම සැනසෙල්ලේ මේ ලෝක සත්‍යය ගැන සිහි කරනකොට රජුරුවන්ට මෙහෙම හිතෙනවා. මම නම් මෛත්‍රිය, අනුකම්පාව, කරුණාව කියන දේවල් වලින් පිරිච්ච හිතක් තියෙනවා. හැබැයි රජවරු කියන බොහෝ දෙනෙකුට එහෙව් හිත් නෑනේ. ඒකුම් යුද්ධයෙන් නොමෑ සතුටු වෙන්නේ. ඒකුම් බල තණ්හාවෙන් නොමෑ සතුටු වෙන්නේ. ඒකුන්ගේ යුද්ධ නිසා, ඒකුන්ගේ බල තණ්හාව නිසා මේ සත්‍ය කොච්චර පීඩාවට පත් වෙනවද? පීඩාවට පත් වෙලා දුක් විඳ විඳ යන ගමනක් නේද මේ සත්‍යයන්ට තියෙන්නේ. ඔන්න හිතුණා. බලන්න වින්තුනේ මේ නුවණ කියන එක මෙහෙ වෙන හැටි. දැන් මේ කාරණාද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි වදාළේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුදු වෙන්න නුවණ මෙහෙවන හැටි. මේ සත්‍ය දුක් පීඩා වලින් යුක්තව නේද ඉන්නේ කියලා හිතුවා. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්න ඉන්න මේ උත්තමයා මේ රජුරුව දැන් හිතනවා ඇයි මේ දුක් පීඩා? මේ සත්‍යෝ මහා වෙහෙසකර දුක් පීඩා විඳ ඇඬීම් තැවීම් සහිතව මහා වෙහෙස සහිතව ජීවිතය ගත කරනවා. ඒ අස්සේ මේ සත්‍යයන්ට රෝග ව්‍යසන ආදී ඇවිල්ලා තව තවත් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට මේ සත්‍යයන්ට මේ හදිසි ආපදා තත්ත්ව ජල ගැලීම් නායයන් මේ එක නාන ප්‍රකාර දෙනවා. ඒවා මැද ප්‍රියයෝ වෙන් වෙනවා. මේවා නිසා තැවුල් විඳ මේ සත්‍යෝ ජීවත් වෙන්නේ ඇයි කියලා ඔන්න හිතනවා. ඒ ඇයි කියලා හිතනකොට ඔහුට වැටහෙනවා ඉපදීම නිසා මේ ප්‍රශ්න ටික ඔක්කොම. උපන්න නිසාම නාකි වෙනවා. උපන්න නිසාම ලෙඩ වෙනවා. ඉපදුන නිසාම මැරිලා යනවා. ඉපදුන නිසාම ප්‍රිය අය කියලා පිරිසක් එකතු වෙලා ඒ ප්‍රිය අය වෙන් වෙනවා. ඉපදුන නිසාම නායයන් වලට මැදි වෙනවා. ඉපදීම නිසාම වසංගත වලට මැදි වෙනවා. ඉපදීම නිසාම යුද්ධ වලට මැදි වෙනවා. ඉපදීම නිසාම දුර්භික්ෂ වලට අහු වෙනවා. ඉපදීම නිසාම නියගාස්සේ හිර වෙනවා. මේ වගේ හිරවිවි විදවන්න වෙනවා. ඇයි? ඉපදිච්චි නිසා. එතකොට ඒ නුවණින් දැන් හිතනවා ඇයි මේ උපදින්නේ? යලි ඇයි මේ උපදින්නේ?
උපදින්නේ භවය නිසා. ඕන්න ඇරෙනවා තමන්ගේ නිවන් මඟ. තමන්ගේ නිදහස් වීමේ මඟ ඒ පසේබුදු බවට පින් තියෙන උත්තමයාට ඇරෙන හැටි. උපන්නේ ඇයි භවය නිසා. භවය කුමක් නිසාද? උපාදාන නිසා. මේ උපාදාන කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව කුමක් නිසාද? විඳීම් නිසා. විඳීම් කුමක් නිසාද? ස්පර්ශයේ හේතුවෙන් තමයි විඳීම් හටගන්නේ. ස්පර්ශය කුමක් නිසාද? ඇස කන නාසය දිවකය මනස නම් වූ මේ ආයතන හය නිසා. මේ ආයතන හයක් කුමක් නිසාද? ආයතන හය නාම රූප නිසා. බලන්න මේ ගැඹුරු සියුම් ධර්ම දැන් මේ උත්තමයට වැටහෙනවා. නාම රූප කුමක් නිසාද? විඥානය නිසා. විඥානය කුමක් නිසාද? සංස්කාර නිසා. සංස්කාරේ කුමක් හේතුවෙන්ද මේ හටගන්නේ? අවිද්‍යාව නිසා. ඕන්න වැටහුණා. එහෙමනම් අවිද්‍යාව නිරුද්ධ කළොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ කරොත් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන 6 නිරුද්ධ වෙනවා. ආයතන 6 නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙනවා. විඳීම් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වුණා නම් මේ දුක් කරදර විඳ විඳ යන ප්‍රශ්නය අවසන් කියලා ඔන්න එතුමට නුවණ පහළ වුණා. ඒ ඥානෙ පහළ වෙනකොටම සියලු කෙලෙස් නැසී නික්ලේශී సంతානයක් ඇති අරහත් උත්තමෙක්. එහෙම නැත්නම් පසේ බුදු රජාණන් වහන්සේ නමක් දැන් මේ ඇතා උඩ වැඩ ඉන්නවා. නමුත් ඉන්නේ ඔටුන්න පැලඳගත්ත රාජකීය ආභරණ වලින් ගැවසී ගත්ත රජෙක්. දැන් ගොඩාක් වෙලා රජුරෝ මේ නිහඬව ඇතා උඩ ඉන්නකොට ඒ ළඟ හිටපු අමාත්‍ය කුගුර පාදලා රජුරවන්ට කියනවා රජතුමනි අපි දැන් යුද්ධය දිනලා අවසන්. රජතුමනි යලිත් රජමැදුරට යන්න කාලේ පැමිණිලා කිව්වා. එතකොට මේ ඇත්කඳ උඩ ඉන්න පසේබුදුරජාණන් වහන්සේ කියනවා දරුව මා දැන් රජෙක් නෙවෙයි. මේ රජකම කියන බන්ධනේ මම නිදහස් වුණා. ඒ සියල්ලෙන් නිදහස් වෙච්චි මම තනිවම අවබෝධ කළා. අහං පච්චේක බුද්ධෝ. පච්චේක බුද්ධ කියලා කියන්නේ පින්වතුනි තනියම අවබෝධ කළා. වෙන් අවබෝධ කළා. මම තනිවම අවබෝධ කළා කිව්වා. එතකොට මේ පච්චේක බුද්ධ තනියෙන් අවබෝධ කළා කියන වචනය ඒ කාලේ මිනිසුන්ට ආගන්තුක එකක් නෙමෙයි. ඒ කාලේ මිනිසුන්ට පසේ බුදු කිව්ව ගමන් මේ අද අපිට ස්වාමීන් වහන්සේ නමක් කිව්වහම ශ්‍රමණ රූපෙම වෙන්නේ. ආන් ඒ වගේ පසේ බුදු කිව්ව ගමන් ඒ කාලේ මිනිසුන්ට අර ශ්‍රමණ රූපේ මැවෙන ස්වභාවයක් තිබිලා දිනවා. ඒ කියන්නේ ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න යුගයනේ. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ බවට පත්වෙච්චි මේ රජුරෝ මම තනිවම අවබෝධ කළා කියලා කිව්වහම අර අමාත්‍යවරු තැති ගත්තා. ඒ අමාත්‍යවරු කියනවා රජතුමනි ඔබතුමා කියන වචන නම් ඒ මුනිවරුන්ගේ වචන වගේ තමයි. හරි නිවිච්ච ශාන්ත වචන. හැබැයි පසේ බුදුවරු ගැන අපි අහලා තියෙන්නේ ඔය ස්වභාවයේ පිරිසක් නෙවෙයි කියලා. එහෙනම් දරුවෙනි පසේ බුදුරජාණන් වහන්සේලා කොයි වගේද? පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ අපි වගේ කෙස් රැවුල් වවන පිරිසක් නෙවෙයි. උන්වහන්සේලා කෙස් රැවුල් බාලා ඉන්න පිරිසක්. උන්වහන්සේලා ආභරණ පළඳින්නේ නැහැ. උන්වහන්සේලා මේ නොයෙක් වස්ත්‍ර දරන්නේ. උන්වහන්සේලා සිවුරු දරන්නේ. උන්වහන්සේලා පාත්‍රය දරාගෙන බොහොම හුදකලාවේ ඉන්න පිරිසක් කියලායි අපි අහලා දෙන්නේ. ඕන්න එහෙම කියනකොට රජ්ජුරුවෝ දරුවනි ඒකත් එහෙමද කියලා තමන්ගේ ඔටුන්න ගලවන්න මේ හිසට අත තිබුණා. ඒ හිසට අත තියෙනකොටම පින්වතුනි අර ආශ්චර්ය සිද්ධ වෙනවා. අපි
ආරම්භක වැඩසටහනේදී කියලා දුන්නේ ඔබට පසේබුදුවරුගේ ඒ අසිරිය. මේ හිසට අත තියෙනකොටම ඒක එ르දියක්. ඒක පසේබුදුරජාණන් වහන්සේ නමකගේ අභිඥා බලය නිසා සිද්ධ වෙන එකක්. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක පසේබුදුරජාණන් වහන්සේගේ අභිඥා බලයෙන්. ඒ ආශ්චර්ය තුත්මයන් වහන්සේගේ මහා අභිඥා බලයෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අර කෙසරවල ඔක්කොම හතුරුදහන් වුණා. වස්ත්‍ර ආභරණ ඔක්කොම හතුරුදහන් වෙලා මහා ආලෝකයක් ඇති වුණා. ඒ ආලෝකේ නැතුව යනකොට එතන රජුරුව වෙනුවට අහසේ පසේබුදුරජාණන් වහන්සේ නමක් ශ්‍රමණ රූපයක් වැඩ හිටියා. මේ හොඳට සිවුරු පරවගෙන පාත්‍රයේ අතින් අරගෙන. එතකොට මේ අමාත්‍යවරු මේ රජුරවන්ට ගොඩාක් ආදරය කළා. මෛත්‍රී කරුණාව අවිහිංසාවෙන් පිරිච්ච කෙනෙකුට අපිත් ආදරෙයි. ඉතින් ඒ වගේ පිරුණු ජීවිතේට අර අමාත්‍යවරු රටවැසියෝ ආදරය කළා. මේ අමාත්‍යවරු රටවැසියෝ අඬා කියන්න පටන් ගත්තා. දේවයිනී අපිව දාලා නම් යන්න එපා. අපිත් ඔබ වහන්සේ යන තැන අපිත් එනවා කියලා. ආන්නේ වෙලාවේ මේ පසේබුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාව සංසිඳවීම පිණිස තමන් වහන්සේ පසේබුදු බව පසක් කළපු ආකාරය නිමිත්තක් විදිහට මෙහෙම කියනවා. මොකද පසේබුදුරජාණන් වහන්සේ නමකට මේ විදිහට මට පටිච්චසමුප්පාදය අවබෝධ වුණා කියලා එහෙම පිළිවෙලකට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි ඔබට කියලා දුන්න හරියට ගොළුෙක් දුටු සිහිනයක් වගේ. එහෙම නැත්නම් සූප ව්‍යංජන උයන ශිල්පය දන්නේ නැති කෙනෙක් රහට කෑමක් කාලයි. ඒ රහට කෑම කනකොට එයාට තේරෙනවා මේක රහයි කියලා. නමුත් එයා ව්‍යංජන උයන ශිල්පය දන්නේ නැති නිසා එයාට කියලා දෙන්න බෑ මේ රහ ගන්නෙ කොහොමද කියලා. ආන් ඒ වගේ මේ පසේබුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. නිකලස් භාවයට පත් වුණා. අවිද්‍යාව සිඳලුවා. මාර විජිතේ ජයගත්තා. ඒ උනට දැන් මේක කියා ගන්න බෑ. උන්වහන්සේ යම් ඉඟියක් කරනවා. ඒ ඉඟිය ලස්සන ගාථාවකින් කළේ. බලන්න මේ ගාථාව. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තේසං නපුත්ත මිච්ඡේය කුතෝ සහායං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. නාසමේ අර්ථය වදාලා. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. දරුවනි මම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රියෙන් යුක්තව හැම අවි ආයුධයක්ම සතුන්ව පෙළන, සතුන්ව මරණ, සතුන්ට හිංසා කරන හැම අවි ආයුධයක්ම අත්හැරපු කෙනෙක්. අවිහෙඨයන් අඤ්ඤතරම්පි තේසං. මං ඒ කිසිම සත්වයකට අංශු මාත්‍රවත් වෙහෙසක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් වෙහෙසක් නොකරන්ට කැමති මට මොන රාජ්‍යත්වයක්ද? මං තනිවම වසන්ටයි ප්‍රිය. නපුත්ත මිච්ඡේය. මේ ශ්‍රමණේක් විදිහට මා මේ යන ගමනට මම මගේම කියලා දරුවෙක්වත් එකතු කරගෙන යන්න කැමති නැහැ. කුතෝ සහායං. එහෙව් එකේ මගේ පස්සෙන් එන්න උදව්කාරයෙක් කෙනවට මං කොහොමදවත් සතුටු නැහැ. ඒකෝ චරේ මං හුදෙකලාවෙම වසනවා. කග්ග විසාන කප්පෝ. හරියට දරුවෙනි කඟ වේනගේ හිස මත තියෙන තනි අඟ වගේ. ඕන්න ඔය ගාථාව කියලා ඒ පසේබුදුරජාණන් වහන්සේ අහසෙන් එ르දි බලයෙන් වැඩම කළා. කොහෙටද? හිමාලයේ ගන්ධමාදන පර්වතයට. මේ ගන්ධමාදන පර්වතයට උන්වහන්සේ වඩිනකොටත් එතෙන්ට පසේබුදුරජාණන් වහන්සේලා එකතු වෙලා. ඇයි පින්වතුනි පසේබුදුරජාණන් වහන්සේලා එතෙන්ට එකතු වෙන්නේ? අර මංජූසක ගහේ විශේෂ මලක් පිපුණා. මොකක්ද මේ විශේෂ මල? රන් මලක් පිපුණා. ඒ රන් මල පිපෙනකොට පසේබුදුරජාණන් වහන්සේලා දැනගත්තා ඔන්න තවත් කෙලෙස් නැසූ
පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරන වෙලාවේ අභිනව පසේ බුදුරජාණන් වහන්සේව පිළිගන්න අනික් පසේ බුදුරජාණන් වහන්සේලා එතෙන් එකතු වෙලා හිටියා. ඒ එකතු වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලාට අර අලුතින් වැඩම කරපු පසේ බුදුරජාණන් වහන්සේ තමන් පසේ බුදු බව පසක් කරපු විදිහ දේශනා කළා. ඒ දේශනා කළෙත් මේ ගාථාවමයි. මොකද්ද? සබ්බේසු බුහූතේසු නිධාය දණ්ඩං අවිහෙටයන් අඤ්ඤතරම්පි තේසං නපුත්ත මිච්ඡේය කුතෝ සහායං ඒකෝ චරේ කග්ගවිසාන කප්පෝ. මේ තමයි කග්ගවිසාන සූත්‍රයේ පළමුවෙනි ගාථාව. කග්ගවිසාන සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ පින්වතුනි සුත්ත නිපාතේ කියන උතුම් පොත් වහන්සේට. සුත්ත නිපාතේ කියන මේ උතුම් පොත් වහන්සේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති කියන නමින් ඊටාම සරල සිංහලයට සුන්දර ආකාරයෙන් පරිවර්තනය කළා. ඒ පරිවර්තනය තුළ මේ ගාථාවේ තේරුම ඊටාම මිහිරට පරිවර්තනය කරලා තියෙනවා. ඒ පරිවර්තනය තුළ මේ pāli ගාථාවේ අර්ථය සිංහලෙමුත් අපිට මිහිරට කියන්න පුළුවන්. ඉතින් මේ සිදුවීම ඔක්කොම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විස්තර විභාග වශයෙන් දේශනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට අවසානයේ මේ ගාථාවත් කිව්වා. ආනන්දේ මේන්න මේ ගාථාව තමයි ඒ පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පසේ බුදු බව පසක් කිරීම විස්තර කරන්න වදාළේ. මේ බලන්න මේ ගාථාවේ සිංහල තේරුම. සියලු සතුන් වෙත නපුරක් නොකරන කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන දරුවන් නොකැමැතිහේ කොයින් ලබන්ටද මිතුරන් හුදෙකලාවෙම දිවිගෙවයිහේ තනි අඟකින් යුතු කඟවේනෙකුසේ. ඕනොහොම තමයි නිවීගිය හිතක් ඇති ඒ පසේ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ පසේ බුදු බව දේශනා කළේ. ඒ නිසා පින්වතුනි මෛත්‍රිය කියලා කියන්නේ ඒ වගේ බලයක්. මෛත්‍රිය ගැන අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් ධර්ම අපට වදාළා. ඒ මෛත්‍රී ආනිසංස බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස දෙසුමේදී වදාළා. මේ ගාථාව මේ ගාථා අන්තර්ගතයේ මේ ගාථාවේ නිදාන කතාව අහනකොට ඔබට තේරෙන්නේ නැති පසේ බුදු බවක් පසක් කරන්නත් ඒ මෛත්‍රිය කියන එක හේතු වුණා. ඒ මෛත්‍රී බල ඇති අවිහිංසාවෙන් යුක්තව වැඩ සිටි පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මෙම පසේ බුදු පෙළහර සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාටත් උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාටත් අනුමෝදන් වෙලා ගෞතම ශාසනයෙම
ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන කුවේට්ටි වෙසෙන පින්වත් කැලුම්දිකා සුභාෂිනී මහත්මිය, ඩුබායිහි වෙසෙන චානක සුලක්ෂණ මහත්මයා, ලේඩි රිච්වේ රෝහලේ සේවයේ නියුතු තක්ෂිලා නයෝමි මහත්මිය ඇතුළු හෙදියන් සියලු දෙනාගේ නමින් මියගිය නම් සඳහන් කොට තිබෙන රොෂාන් කුමාර, කුමාරී සජිත්‍රා, හෙන්රි ජෝෂප්, ජොහානා, ජූලිස්, බේබිනෝනා, ඇන්තෝනි, වයලට්, පැට්‍රික්, සිමෝනියා, සුමනාවති, සෝමරත්න සහ ඉමිත් පුතණුවන් යන ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ඔබ හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව ඒ ඥාතීන් පරලෝ වශයෙන් සැපයෙන් සැපයටම පත්වෙත්වා කියන හිතින් පින් අනුමෝදන් කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් කුවේට්ටි වෙසෙන නොවැම්බර් මාස 14 වන දින 39 වෙනි උපන්දිනයේ යෙදුන පින්වත් කැලුම්දිකා සුභාෂිනී මහත්මියට අනුමෝදන් වෙත්වා. ඒ මහත්මියගේ දෙමව්පියන් වන ඩී.එස්. දංගල්ල සහ ප්‍රින්සි ප්‍රනාන්දු යන දෙමව්පියන්ට පින් අනුමෝදන් වෙත්වා. ඩුබායිහි වෙසෙන චානක සුලක්ෂණ මහත්මයාටත්, ඉෂානී මහත්මියටත්, තෙනුද පුතණුවන්ටත්, අනුමි දියණියට සහ නයෝමි තක්ෂිලා ඇතුළු ලේඩි රිජ්වේ රෝහලේ සියලුම හෙදියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා. ශ්‍රියානී කොඩිකාර, නිමල් රූපසිංහ, කිත්සිරි රේණුකා, ෂෙහාන් උපේකා යන අයටත්, සාවිත්‍රී දිනුක්ෂී, අයෝධ්‍යා, ලංකිකා, සසිකා, කේශිකා යන මිතුරියන්ට සහ ධනුෂ්ක සෙනුරි ඇතුළු ඒ පින්වතුන්ගේ පවුලේ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා මේ ධර්ම දානමය පින්කමට දායකත්වයේ දරන මේ පින්වතුන්ලාට, ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ පිනේ අනුහසින් සියලු යහපත සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට ලැබේවා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ පින්වත් කොච්චිකඩේ සීවලී ස්වාමීන් වහන්සේටත්, සිල්මෑණියන් වහන්සේටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඉන්දික සොහොයුරාටත් අනුමෝදන් වෙත්වා. ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට ලැබෙත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත්, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ හැම දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් අනුමෝදන් වෙලා සියලු යහපත සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්නත්, සුවසේම පින් කරගන්නත් ඔබට ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.